ඊළඟ යන පරස්පර ගති ලක්ෂණ. දැන් අපි කියව ලක්ෂණය ගති ලක්ෂණය. ලක්ෂණය කියන්නේ ආවේනිගත වන ලක්ෂණයක්. ඒකේ තියෙන ස්වરૂප තමයි ගති ලක්ෂණ. දැන් බීජ හැඩය ලක්ෂණයක්, ගති ලක්ෂණ තමයි වටකුරුද රැලි වැටීද කියන එක. මෙන්ඩල් හුඟක් කලට යොදාගත්තේ පරස්පර ගති ලක්ෂණ. ඒ කියන්නේ යුගල වශයෙන් තියෙන, එකිනෙකට විරුද්ධව තියෙන යුගල වශයෙන් තියෙනවා තමයි සාමාන්‍ය මෙන්ඩල් යොදාගත්තේ. එකක් තමයි අපි දිගටම කියන්නේ බීජ හැඩයේ වටකුරුද රැලි වැටීද. එක්ක වටකුරුයි රැලි වැටි. එච්චරමයි. දැන් මේ දක්වලා තියෙන්නේ මේ වගේ මෙන්ඩල් භාවිතා කරපු සුප්‍රකට පරස්පර ලක්ෂණ 7. මේ තියෙන 7 traits used by Mendel. දැන් පළවෙනි එක උඩින්ම පේනවා ඇති බීජ හැඩය. බීජ හැඩය වටකුරුද රැලි වැටීද. වටකුරු නම් capital R. රැලි වැටු නම් simple R. ඊළඟට තියෙනවා බීජ වර්ණය. කහ පාටද කොළ පාටද. කහ පාට නම් capital Y. කොළ පාට නම් simple Y. ඊළඟට තියෙනවා පුෂ්ප වර්ණය. දම් හෝ සුදු. දම් නම් purple. purple කියන්නේ capital P. සුදු නම් simple P. එහෙමම ඕනේ සාමාන්‍ය බොහෝ වෙලාවට දැන් yellow මෙතන වටකුරු round කියන capital R, simple R රැලි වැටුණු කියන එක ගත්තා. ඊළඟ කරලයේ ස්වභාවය. මේ පිරුණු inflated නැත්නම් හැකිලුණු simple line. මේ කියන්නේ කරල මෙහෙම කරල. මේ මෑනේ ගෙවතු මෑනේ මේ කරල කෙලින් තියනද හැකිලා තියනවා කියන එක. ඊළඟ කරලයේ වර්ණය. කොළ පාටද කහ පාටද. මෙතන තියෙන කහ පාට බීජ වර්ණය. මෙතන කොළ පාට capital G, කහ පාට simple G. පුෂ්ප පිහිටීම. ආක්ෂීය axial අග්‍රස්ත simply මේ වගේ ලක්ෂණ. මේ ගසේ උස නම් capital T, මිටි නම් simple T. මේ වගේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ 7ක් තමයි මෙන්ඩල් භාවිතා කරේ. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපි මේ ඊළඟට දක්වලා තියෙන්නේ මේ ගෙවතුමේ PSM සටම් ශාකවල ප්‍රවේග ලක්ෂණ 7ක් ගැන මෙන්ඩල් විසින් කරලාද ඒකාංග මුහුම් සහ ඒවායේ ප්‍රතිඵල. මේ රවුම් සහ හැකිලුණු බීජ දැන් අපි කියවන 3ට එක අනුපාතය ලැබෙනවා කියලා. ඔබට පේන්නේ ඇති මේ F2 පරම්පරාවේ රවුම් 5474 1850. ඒ කියන්නේ දල වශයෙන් 3ට එක අනුපාතයේ තියෙන්නේ. අනිත් ඒවත් එහෙමයි. කහ 3ට කොළ 1යි. 6000 ගානට 2000 ගාන. රතු සුදු. පිරුණු හැකිලුණු. කොළ කහ. අක්ෂීය අග්‍රස්ත. උස මිටි. ඉතින් මේවා ගත්තාම මෙන්ඩල්ගේ තිබිච්ච සුවිශේෂභාවය ඒකයි මේ දිගින් දිගටම පරීක්ෂණ කරලා සංඛ්‍යාන විද්‍යාත්මකව පරීක්ෂණ විශ්ලේෂණය කරා. හැම එකෙම ලැබුණේ දල වශයෙන් මේ වටකුරුට රැලි වැටුණු 3ට එක. මේ කහට කොළ 3ට එක වගේ අනුපාත ලැබීම. ඒක තමයි එකෙන් දක්වලා තියෙන්නේ. සමහර මානව ප්‍රවේණික ලක්ෂණත් මේ වගේ මෙන්ඩල් නියම වලට අනුව හැසිරෙනවා. ඒවත් සාමාන්‍ය ගහණයක 3ට එක අනුපාතයට යන පරස්පර නැත්නම් ප්‍රතිවිරුද්ධ ප්‍රවේණික ලක්ෂණ වශයෙන් ක්‍රියා කරනවා. මේ තියෙන ඒ જાත එකක් widow speak no widow speak. ඒ කියන්නේ මේ මෙහිම නළලේ කේශරේඛා උඩට ගත්තාම මේ විදියට සමහරුන්ගේ මේ widow speak වශයෙන් තියෙනවා. සමහරුන්ගේ widow speak නැතුව තියෙනවා. ඉතින් widow speak ලක්ෂණය තමයි ප්‍රමුඛ. පස්සේ මේව නැවතත් මානව ප්‍රවේණික ලක්ෂණයට කියනවා. ඒ වගේම ඉස්සලා කවම hitchhiker's thumb. ඒ කියන්නේ මෙහෙම මහපට ඇඟිල්ල නැමීම ප්‍රමුඛයි, ඍජු මහපට ඇඟිල්ල නිලීනයි. ඉතින් මේ වගේට කියනවා පරස්පර ප්‍රවේණික ලක්ෂණ. හරි. එතන යන පරස්පර ගති ලක්ෂණ. පරස්පර ගති ලක්ෂණ යනු ප්‍රතිවිරුද්ධ රූපානුදර්ශ ලෙස පවතින ගති ලක්ෂණ යුගලයන්නේ. ප්‍රතිවිරුද්ධ රූපානුදර්ශ ලෙස පවතින ගති ලක්ෂණ යුගලයන්නේ.
මෙන්ඩල් විසින් යොදා ගන්නා ලද්දේ ගෙවතුමෑ පීසම් ශාකයේ මෙවැනි ගති ලක්ෂණ මෙවැනි ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ මෙවැනි පරස්පර ගති ලක්ෂණ යුගල 7කි. මෙවැනි පරස්පර ගති ලක්ෂණ යුගල 7කි. ඕන 7ම ලියන්න පුළුවන්. දල වශයෙන් ලියන්න. ඒතර උදාහර බීජ හැඩය වටකුරු කැපිටල් R හෝ රැලි වැටුණු සිම්පල් R. බීජ හැඩය ඉරි කැලක් වටකුරු කැපිටල් R හෝ රැලි වැටුණු සිම්පල් R. ඊළඟ බීජ වර්ණය කහ කැපිටල් Y හෝ කොළ සිම්පල් Y. කහ කැපිටල් Y හෝ කොළ සිම්පල් Y. 3 පුෂ්ප වර්ණය දම් කැපිටල් P හෝ සුදු සිම්පල් P. දම් සුදු සිම්පල් P. 4 කරලයේ ස්වභාවය මේ කරලයේ ස්වභාවය පිරුණු කැපිටල් I හෝ හැකිලුණු සිම්පල් I. පහ කරලයේ වර්ණය කොළ කැපිටල් G හෝ කහ සිම්පල් G. කොළ කැපිටල් G හෝ කහ සිම්පල් G. 6 පුෂ්ප පිහිටීම ආක්ෂීය කැපිටල් A හෝ අග්‍රස්ත සිම්පල් A. පරස්පර ගති ලක්ෂණ. 7 කඳෙහි දිග උස කැපිටල් T හෝ මිටි සිම්පල් T. උස කැපිටල් T හෝ මිටි සිම්පල් T. මේ වගේ පරස්පර ගති ලක්ෂණ යුගල තමයි මෙන්ඩල් ප්‍රවේණයේදී යොදාගත්තේ. ඊළඟ යන 7 නුමුහුම් අභිජනන නැත්නම් සත්‍යාභිජනන. නුමුහුම් කියලා කියන නැත්නම් නුමුහුම් අභිජනන නැත්නම් සත්‍යාභිජනන. තමත් අපි මෙන්ඩල් භාවිතා කරපු ලක්ෂණ තියෙන්නේ. දැන් මෙන්ඩල් අපි කිව්වා වටකුරු රැලි වැටුණු ආපුවම වටකුරු ආවා කියලා. ඊට පස්සේ ආයි වටකුරු වැඩි කිරීම වටකුරු කොහා වටකුරු 3ට රැලි වැටුණු එකක් ආවා කියලා. හැබැයි මෙන්ඩල්ට අවශ්‍ය වුණා දැන් සමයුග්මක ජීවීන් තියාගන්න. දැන් එහෙම සමයුග්මක ජීවීන් ආපුවම වටකුරු මුහුම් කරා වටකුරුම තමයි එන්නේ. ආයි මේ වටකුරු මුහුම් කරාම වටකුරුමයි එන්නේ. වට. ඔය වගේම රැලි වැටුණු සමහර ශාකක් තියෙනවා. රැලි වැටුණු මුහුම් කරාම රැලි වැටුණු. ආයි රැලි වැටුණු මුහුම් කරාම රැලි වැටුණු. පරම්පරාවට එකම ලක්ෂණේ ලැබෙනවා. ඉතින් මේ වගේ පරම්පරාවට එකම ලක්ෂණේ ලැබෙන ජීවීන්ට කියනවා නුමුහුම් අභිජනන නැත්නම් සත්‍යාභිජනන කියලා. එහෙම වෙන්න හේතුව මේ අදාළ ජීවීන් එම ලක්ෂණය කෙරෙහි සමයුග්මක නිසා. දැන් මෙතන එහෙම ඉන්නේ කැපිටල් R. මේ හැම එකම කැපිටල් R. දැන් මේක නම් නිලීන නුමුහුම්. සිම්පල් R. මෙන්ඩල් ඇත්තටම අර එයාගේ පරීක්ෂණයේදී කරේ නුමුහුම් ජීවීන් තමයි මුහුම් කරේ. ඒ කියන්නේ මෙන්ඩල්ගේ පරීක්ෂණයේදී මෙතන කැපිටල් R කියන නුමුහුම් ජීවියෙක් රැලි වැටුණු සිම්පල් R කියන නුමුහුම් ජීවියෙක් එක මුහුම් කරේ. ඒතර තමයි එයා දැක්කේ කැපිටල් R කියන නුමුහුම් නොවන ජීවියෙක් ආවේ. එන්න ඕනේ. ඊට පස්සේ එතකොට තමයි මේ කැපිටල් R තියෙන 3ට සිම්පල් R තියෙන එකක් ආවේ. තව මොහොතකින් ඒක කියනවා. නුමුහුම් කියන්නේ මේ වගේ
පරම්පරාවෙන් පරම්පරාවට එකම ලක්ෂණය ලබා දෙන කියන එක. හරියටම සම්පත් පොතේ ඒක දක්වලා නැහැ. මෙන්ඩල් භාවිතා කරේ මේ අදහස ඇතුව. එතන යන නුමුහුම් යටතේ මෙන්ඩල් විසින් තම පරීක්ෂණ සඳහා භාවිතා කරන ලද්දේ නුමුහුම් අභිජනන වර්ධල සත්‍යාභිජනන ශාකයි. නුමුහුම් අභිජනන වර්ධල සත්‍යාභිජනන ප්‍රභේදනයි. නුමුහුම් අභිජනන වර්ධල සත්‍යාභිජනන ප්‍රභේදනයි. නුමුහුම් අභිජනනය කියලා කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ ස්වපරාගණය කිරීමෙන් එකම ප්‍රභේදනය ලබා දෙන ශාක වලට තමයි කියන්නේ නුමුහුම් ශාක කියලා. එතන කියන්නේ පරම්පරා ගණනාවක් මුළුල්ලේ ස්වපරාගණය මගින් පරම්පරා ගණනාවක් මුළුල්ලේ ස්වපරාගණය මගින් ජනක ශාකයට සමාන එකම ප්‍රභේදන ලබා දෙන දුහිතෘ ශාක එකම ප්‍රභේද ලබා දෙන දුහිතෘ ශාක නුමුහුම් අභිජනන ශාක ලෙස හැඳින්වේ. මේ විදිහට පරම්පරා ගණනාවක් ඔස්සේ නුමුහුම් අභිජනන ලබා දෙන ශාක පරම්පරාවලට කියන නුමුහුම් පෙළක් කියලා. නුමුහුම් පෙළ. එතන ලියන්න. මෙසේ පරම්පරා ගණනාවක් මුළුල්ලේ නුමුහුම් අභිජනන ප්‍රභේද ස්වසංසේචනය ස්වපරාගණය කියන්න පුළුවන් ස්වසංසේචනය මගින් නිපදවන එකාකාර පෙළක් නුමුහුම් පෙළක් ලෙස හැඳින්වේ. සම්පත් පොතේ ලියලා නැතත් මේ විදිහට පරම්පරා ගණනාවක් ඔස්සේ එකම ලක්ෂණය ලබා දෙන්නේ අදාළ ලක්ෂණය කෙරේ එම ජීවීන් එම ශාක සමයුග්මක වීම නිසා. මෙතන නම් කැපිටල් R මෙතන නම් සිම්පල් R. පරම්පරා ගණනාවක් තිස්සේ ස්වපරාගණය මගින් මෙසේ එකම ලක්ෂණය ලබා දෙන්නේ අදාළ ලක්ෂණය කෙරෙහි එම ජීවීන් සමයුග්මක වීම නිසාය. මේ වෙලයන් වටකුරු සමානයි කැපිටල් R නුමුහුම්. රැලි වැටුණු සමානයි සිම්පල් R නුමුහුම්. මේගොල්ලෝ නුමුහුම් සමයුග්මක කියන එකයි තියෙන්නේ. එක්කෝ ප්‍රමුඛ සමයුග්මක වෙන්න පුළුවන් නැත්නම් නිලින සමයුග්මක වෙන්න පුළුවන්. මෙන්ඩල් භාවිතා කරපු ලක්ෂණ. ඊළඟ 8 වෙනි එක කියන්නේ දෙමුහුම් කරණය P F1 සහ F2 පරම්පරා. දෙමුහුම් කරණය P F1 සහ F2 පරම්පරා. මෙන්ඩල් සිදු කරේ අපි මුලින්ම කිව්වාගේ නුමුහුම් ශාක මුහුම් කරප එකයි කියන්නේ. ඒතර මෙන්ඩල් කරේ නුමුහුම් ධම්මල් සහිත ශාකයකුයි නුමුහුම් සුදුමල් සහිත ශාකයකුයි මුහුම් කරාම මේ ජනකයන්ට කියනවා P කියලා parents. ඒගොල්ලෝ ලැබෙන පළමු දරු පරම්පරාවට කියන F1 පරම්පරාව කියලා. F1 පරම්පරාවේදී දම්පාට මල් දරන ශාක ලැබුණේ.
පෆේ F එකේ තියෙන දම් පාට මල් දරන ශාක මුහුම් කරාම F2 පරම්පරාවේදී දම් තුනට සුදු 1 කියන ජීවීන් ලැබුණා. එතකොට මේ පරස්පර ලක්ෂණ දරන මෙන්න මේ වගේ පරස්පර ලක්ෂණ දරන නුමුහුම් ජීවීන් දෙදෙනෙකු අතර මුහුම් කිරීම තමයි දිමුහුම් කරණය කියලා කියන්නේ. ඊදී ජනක පරම්පරාව P, පළමු දරු පරම්පරාව F1, දෙවෙනි දරු පරම්පරාව F2 කියලා හැඳින්වනවා. එතන ලියන්න මෙන්ඩල් තම පරීක්ෂණවලදී පරස්පර ගති ලක්ෂණ පෙන්වන නුමුහුම් අභිජනන ගෙවතුමා ශාක අතර නුමුහුම් අභිජනන ගෙවතුම්මෑ ශාක අතර පරපරාගණී සිදු කරන ලදී. මේ වගේ පරස්පර ගති ලක්ෂණ දරන නුමුහුම් අභිජන්න ශාක දෙකක් අතර සිදු කරන මුහුමට තමයි දෙමුහුම් කරණය කියලා කියන්නේ. එතන යන දෙමුහුම් කරණයේ අනු hybridization දෙමුහුම් කරණයේ අනු පරස්පර ගති ලක්ෂණ දරන නුමුහුම් අභිජන්න ශාක දෙකක් අතර සිදු කරන මුහුමක් හෝ සංවාසයකි. මෙහිදී ජනක පරම්පරාව P පරම්පරාව කියලා හැඳින්වෙනවා. parents ඔවුන්ට ලැබෙන ඔවුන් දෙමුහුම් කිරීමෙන් ලැබෙන පළමුදරු පරම්පරාව F1 පරම්පරාව ලෙසත් මේ F1 ශාක පරපරාගණය කරලා දැන් ශාක වර්ග දෙකක් නේ එකයි පරපරාගණය කරලා ලැබෙන ඊළඟ පරම්පරාව F2 නැත්නම් දෙවෙනි දරු පරම්පරාව ලෙසත් හැඳින්වෙනවා. එතන ලියන්න. මෙහිදී මුල් ජනක පරම්පරාව P පරම්පරාව ලෙස හැඳින්වේ. ඔවුන් දෙමුහුම් කිරීමෙන් ප්‍රතිඵල වන පළමු ජනිත පරම්පරාව F1 පරම්පරාව ලෙස හැඳින්වේ. මේ F1 පරම්පරාවේ ශාක දෙකක් අතර ස්වපරාගණය හෝ පරපරාගණය කිරීම ලැබෙන ඊළඟ පරම්පරාවට කියන F2 පරම්පරාව කියලා. F1 පරම්පරාවේ ශාක දෙකක් අතර ස්වපරාගණය හෝ පරපරාගණය මගින් ප්‍රතිඵල වන දෙවන ජනිත පරම්පරාව F2 පරම්පරාව ලෙස හැඳින්වේ. උදාහරණ මෙන්ඩල් විසින් සිදු කරපු දම්පාට නුමුහුම් දම්පාට සහ සුදු පාට මල් දරන ශාක අතර දෙමුහුම් කරණයක් තමයි මේ දැක්වෙන්නේ. උදාහරණ මෙන්ඩල් විසින් සිදු කරන ලද ගෙවතුමේ නුමුහුම් දම් පැහැති මල් දරන ශාක සහ සුදු පැහැති මල් දරන ශාක අතර සුදු පැහැති මල් දරන ශාක අතර
දෙමුහුම් කරණයක් මෙසේය. දෙමුහුම් කරණයක් මෙසේය කියලා මේක ලියන්න. මේ තියෙන්නේ නුමුහුම් දම්. නුමුහුම් සුදු. P. මේ තියෙන්නේ ජනක. මේ තියෙන්නේ F1. නැත්නම් පළමු දරු පරම්පරාව. මේ තියෙන්නේ F2 නැත්නම් දෙවන දරු පරම්පරාව. මෙතන 100ක් දම් වෙනවා. එන්නේ කොහොමද කියලා අපි තව මොහොතකින් කියනවා. ඊට පස්සේ මෙතන ඉන්නේ 3ට 1 අනුපාතයට තමයි දම් 3ට සුදු එකක් ලැබෙනවා. ඊළඟට තියෙනවා ඒකාංගී දෙමුහුම් නැත්නම් ඒකාංගී මුහුම. ඒකාංග දෙමුහුම් නැත්නම් ඒකාංග මුහුම. ඊළඟට ඒකාංග දෙමුහුම් ජීවීන් ඒකාංග දෙමුහුම් ජීවීන් නැත්නම් ඒකාංග මුහුම. ඒකාංග මුහුම. අපි මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ වැටෙන්නේ මේ ඒකාංග මුහුම සම්බන්ධයෙන්. එහිදී එක් ලක්ෂණ යුගලක ගති ලක්ෂණ යුගලක පමණක් ආවේනිකගත වීම සලකනවා. අපි හිතමු වටකුරු නුමුහුම් රැලි වැටුණු ජීවීන් එක්ක පරාගණය කරනවා. ඒතර මෙතන කැපිටල් R නුමුහුම්නේ. මෙයා සිම්පල් R මෙහිදී මේ තියෙන පළමු පරම්පරාව F1 ලැබෙනවා වටකුරු කැපිටල් R සිම්පල් R ජීවීන්. මෙන්න මෙයාට තමයි කියන්නේ දෙමුහුම් කියලා. මොකද මේ නුමුහුම් ජීවීන් දෙන්නෙක් අතර F1 දී විෂමගම අවස්ථාව ලැබෙනවා නම් ඒකට කියන දෙමුහුම් කියලා. ඊට පස්සේ මේගොල්ලෝ වටකුරු වැඩි කිරීම වටකුරු මුහුම් කරොත් අපිට ඊළඟ පරම්පරාවේදී වටකුරු 3ට රැළි වැටුණු එකක් ලැබෙනවා F2 පරම්පරාවේ. මේ වගේ එක් ලක්ෂණ යුගලක් විතරක් ආවේනිකගත වීමට අපි කියනවා ඒකාංගී මුහුම කියලා. එතන ලියන්න මොකද්ද මේ ඒකාංග දෙමුහුම. මුහුම් මැච්ච එකොනම ඒකාංග දෙමුහුම. අභිමත ඡානයක ඇති වෙනස් ඇලිල වලට සමයුග්මක ජනකයන් දෙදෙනෙකු අතර පරදරන කැපිටල් R වැඩි කිරීම සිම්පල් R. කැපිටල් R වැඩි කිරීම සිම්පල් R. මුහුමකින් ප්‍රතිඵල වන එම ජානයට විෂම යුග්මක වූ ජීවීන් ඒකාංග දෙමුහුම් ජීවීන් ලෙස හැඳින්වේ. විෂම යුග්මක ජීවීන් ඒකාංග දෙමුහුම් ජීවීන් ලෙස හැඳින්වේ. වරදට කැපිටල් R සිම්පල් R. ඉතින් මේ විදිහට විෂම යුග්මක ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන මුහුමට කියනවා අපි ඒකාංගී මුහුම කියලා. එතන ලියන්න. විශේෂිත ලක්ෂණයකට විෂම යුග්මක තත්ත්ව දරන ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂණයක් වලදලන කැපිටල් R සිම්පල් R වැඩි කිරීම කැපිටල් R සිම්පල් R විෂම යුග්ම ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂණයක් වලදලන කැපිටල් R සිම්පල් R වැඩි කිරීම කැපිටල් R සිම්පල් R ඒකාංග මුහුමක් ලෙස හැඳින්වේ. මේකත් ලියගන්න. මේ ඉන්නේ එතකොට ඒකාංග දෙමුහුම් ජීවිය. මේ තියෙන ඒකාංග මුහුම. මොකද විෂම යුග්මකයන් දෙන්නෙක් අතර මුහුම් කරලා ඒකාංග මුහුමක් ගන්න. මෙන්ඩල්ගේ පළවෙනි නියමයට අපි ඔප්පු කරනවා කොහොමද මේක ලැබෙන්නේ කියලා. වටකුරු රැලි වැටුණු. මේ විදිහට ගියාම ඒකාංග දෙමුහුම් ශාකයේ නුමුහුම් ජීවීන් අතර
මුහුමින් ලැබෙන ජීවියා. ඒ වගේ විෂම යුගමක දෙන්නෙක් මුහුම් කරාම ලැබෙන මුහුම තමයි ඒකාංගී මුහුම. ඔය වගේම තියෙනවා ද්වයාංග මුහුමයි, ද්වයාංග දෙමුහුමයි නැත්නම් ද්වයාංග මුහුමයි. ද්විඅංග දෙමුහුම් ජීවීන් නැත්නම් ද්විඅංග මුහුම. ද්විඅංග දෙමුහුම් ජීවීන් නැත්නම් ද්විඅංග මුහුම. දැන් සමයුග්මක ඇලිල වර්ග දෙකක් සඳහා සමයුග්මක ජීවීන් දෙදෙනෙකු මුහුම් කරනවා. අපි තුමු වටකුරු බීජ වටකුරු කහපාට බීජ. ඒ කියන්නේ මේ ලක්ෂණ දෙකක් අරන් තියෙනවා. ද්විඅංග මුහුමේදී එහෙමයි. ඒ කියන්නේ බීජ හැඩය වටකුරුයි, බීජ වර්ණය කහපාටයි. වටකුරු කහපාට ජීවීන් වටකුරු වලට නිලි ලක්ෂණය තමයි රැලි වැටුණු. කහපාට නිලි ලක්ෂණය තමයි කොළ. ඒතර මෙයාට එන්නේ වටකුරු නිසා කැපිටල් R කහපාට කියන්නේ කැපිටල් Y. මේවා නිලි ලක්ෂණ. සිම්පල් R සිම්පල් Y. ඒ වගේ ලක්ෂණ දෙකක් සහිත නුමුහුම් ජීවීන් දෙන්නෙක් අතර මුහුමෙන් F එකේදී ලැබෙන්නේ අතර වටකුරු කහපාට කියන ජීවියා. මේ මුහුම් කරාන් පස්සේ අපි පෙන්නනවා කැපිටල් R සිම්පල් Y කියලා ජීවියා කියලා වෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණ දෙකක් සැලකුවාම නුමුහුම් ජීවීන් දෙන්නෙක් අතර මුහුමෙන් ලැබෙන මෙයාට කියනවා ද්විඅංග දෙමුහුම් ජීවියෙක් කියලා. මේ වගේ මෙතන F එක මේ වගේ F එක ජීවීන් දෙන්නෙක් මුහුම් කරොත් ඒ කියන්නේ වටකහ ඒ කියන්නේ කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y. අතර මෙතන F දෙකේදී අපි පස්සේ මෙන්ඩල්ගේ සූත්‍රකට අනුපාතයක් තියෙනවා 9ට 3ට 1 කියන අනුපාතය. පස්සේ අපි කියනවා මෙන්න මේ වගේ මුහුම. ඒ කියන්නේ ලක්ෂණ යුගල දෙකක් ගත්තොත් අන්න ඒ වගේ විෂම යුගකයන් දෙන්නෙක් මුහුම් කරොත් ඒකට කියනවා ද්විඅංග මුහුම කියලා. ඉතින් මෙන්ඩල් ප්‍රවේණියේදී මේ ඒකාංග මුහුම ද්විඅංග මුහුම ඊට පස්සේ සාධක වර්ග වැඩි ගන්න කාවේනිය පැහැදිලි කරන්න පුළුවන්. ලියන්ද්‍ර ද්විඅංග දෙමුහුම් ජීවීන් යටතේ අභිමත ඡාන දෙකක ඇති වෙනස් ඇලීල වලට සමයුග්මක පරදිර කැපිටල් R කැපිටල් Y වැඩි කිරීම සිම්පල් R සිම්පල් Y කැපිටල් R වැඩි කිරීම සිම්පල් R Y වෙනස් ඇලීලට සමයුග්මක වරන්වල ජනකයන් දෙදෙනෙකු අතර මුහුමකින් ප්‍රතිඵල වන එම ජාන යුගලට විෂුවේග්මක ජීවීන් ද්විඅංග දෙමුහුම් ජීවීන් ලෙස හැඳින්වේ. මේ වගේ විෂම යුගයන් තමයි කියන්නේ ද්විඅංග දෙමුහුම් ජීවීන් කියලා. මේ වගේ මේ ද්විඅංග ජීවීන් දෙන්නෙක් විෂම යුග්මක ජීවීන් අතර සිදු කර මුහුමට තමයි ද්විඅංග මුහුම කියලා කියන්නේ. ඊළඟ යන විශේෂිත ලක්ෂණ දෙකක් කෙරෙහි විෂම යුග්මක තත්ත්ව දරන ජීවීන් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂණයක් ද්විඅංග මුහුමක් ලෙස හැඳින්වේ. මේකත් ලියා ගන්න. මේ තියෙන්නේ ද්විඅංග දෙමුහුම් ජීවියයි ද්විඅංග මුහුමයි.
මෙතන P parents වටකුරු කහ වැඩි කිරීමේ රැලි වැටුණු කොළ වට කියන්නේ වටකුරු වටකුරු බීජ ඔන්න ලියන වටකුරු බීජ වටකුරු කහ පැහැති බීජ මේ තියෙන රැලි වැටුණු කොළ පැහැති බීජ මුහුම් කරාම F එකේ වටකුරු කහ පාට සමයුග්මකයේ මුහුම් කරාම ලැබෙන ද්වයංග මුහුම ඊට පස්සේ ද්වයංග ජීවී ඊට පස්සේ මේ දෙන්න මුහුම් කරනවා කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y කැපිටල් R සිම්පල් R කැපිටල් Y සිම්පල් Y F දෙකේ 9:3 එක අනුපාතය ලැබෙනවා. එහෙම ලැබෙන්නේ කොහොමද කියලා මෙන්ඩල් පළවන සහ දෙවෙනි නියම ඉවරලා අපි පැහැදිලි කරලා දෙනවා. ඒතර මේ කියපු සියලුම දේවල් මෙන්ඩල් පරීක්ෂණවලදී සිදු කරපු ඒවා. ඉතින් මෙන්ඩල් පරීක්ෂණ සිදු කරපු තව එකක් අවසාන වශයෙන් කියලා තියෙනවා පරීක්ෂා දෙමුහුම. ටෙස්ට් ක්‍රොස් කියන එක. පරීක්ෂා දෙමුහුම නැත්නම් මෙයා කියලා තියෙන පරීක්ෂා මුහුම කියලා. මේක අපිට හැත්තරම හරියටම විස්තර පස්සේ කියනවා මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ දෙවෙනි නියමයේ කියලා ඉවරලා කොහොමද පරීක්ෂා මුහුමක ප්‍රතිඵල ලබා ගන්න කියලා. නොදන්නා ප්‍රවේණ දර්ශයක් සහිත ජීවියෙක් අපි හිතමු දැන් වටකුරු බීජය දරනවා නම් මෙයා කැපිටල් R වෙන්නත් පුළුවන් නැත්නම් කැපිටල් R සිම්පල් R වෙන්නත් පුළුවන්. මේ වගේ නොදන්නා මේ ප්‍රවේණ දර්ශයක් සහිත ජීවියෙක් මේ වගේ සමයුග්මකද නැත්නම් මෙයා මොනවාද විෂමයුග්මකද කියලා පරීක්ෂා කරන්න සිදු කරන මුහුම තමයි පරීක්ෂා මුහුම කියන්නේ. ඒතර ඇත්තට මේ ජීවියා කැපිටල් R හරි කැපිටල් R සිම්පල් R හරි එහි නිලින සමයුග්මකයක එක මුහුම් කරලා මේ නොදන්නා ජීවියා නිලින සමයුග්මකයක මුහුම් කරලා ප්‍රජනිතේ විශ්ලේෂණය කිරීමෙන් තමයි මේ ප්‍රමුඛ ජීවියාගේ දැන් ප්‍රවේණ මේ රූපාන්දර්ශය දන්නවා ප්‍රවේණ දර්ශය හොයාගෙන ඒ කැපිටල් Rද නැත්නම් කැපිටල් R සිම්පල් Rද කියලා. අන්න ඒ වගේ ප්‍රවේණ දර්ශය නිර්ණය කිරීම සඳහා සිදු කර මුහුමට තමයි කියන්නේ පරීක්ෂා මුහුම කියලා. මේක මෙන්ඩල් විසින් සිදු කරා. ඒ කියන්නේ විස්තර අපි ඉදිරියේදී කියනවා. දැනට මෙතන සඳහන් කළ දෙ නිසා මේකත් ඕනනම් පොඩ්ඩක් ලියා ගන්න. විශිෂ්ට ප්‍රමුඛ ගති ලක්ෂණයකට අදාළව විශිෂ්ට ප්‍රමුඛ ගති ලක්ෂණයට අදාළව නොදන්නා ප්‍රවේණ දර්ශයක් සහිත ජීවියෙකුගේ ප්‍රවේණ දර්ශය නිර්ණය කිරීම සඳහා සිදු කරන මුහුම පරීක්ෂා මුහුමක් ලෙස හැඳින්වේ. මෙහිදී අදාළ අර ප්‍රමුඛ රූපාන්දර්ශයේ පෙන්වන ජීවයා කැපිටල් R නැත්නම් කැපිටල් R සිම්පල් R එහි නිලීන සමයුග්මකයා සමග මුහුම් කිරීම සිදු කරනවා. දැන් මෙහිදී එම නොදන්නා ප්‍රමුඛ ප්‍රවේණ දර්ශයේ සහිත ජීවියා එම ගති ලක්ෂණයට අදාළ නිලීන සමයුග්මකයෙකු වරදලේ සිම්පල් R සමග අභිජනනය කිරීම සිදු කරයි. උදාහරණ අර ප්‍රමුඛ වටකුරු ජීවියෙක් කැපිටල් Rද නැත්නම් කැපිටල් R සිම්පල් Rද කියලා බලන්නයි අපට ඕන වෙන්නේ. ඒ සඳහා මෙම ජීවියා එහි ද්විත්ව නිලීන නැත්නම් නිලීන සමයුග්මක මුහුම් කරනවා. මුහුම් කළ ප්‍රජනිතය බලන්න. උදාහරණ ප්‍රමුඛ වටකුරු බීජ දරන ජීවියෙක්
බීජ දරන ජීවියෙක් capital R ද නැතහොත් capital R simple R ද යන්න නිර්ණය කිරීම සඳහා නැතහොත් capital R simple R ද යන්න නිර්ණය කිරීම සඳහා නිලින සමයුග්මකයෙකු වන simple R සමග මුහුම් කරනු ලැබේ. simple R සමග මුහුම් කරනු ලැබේ. කියලා මේ දෙක ලියන්න. විස්තර පසුව බලන්න. හරි මේ තමයි මෙන්ඩල් ප්‍රවේණියේ එන වාග්මාලාව නැත්නම් පදවල අර්ථ දැක්වීම. ඊට පස්සේ වෙන වෙනම අපි ඒකාංග මුහුම යටතේ මෙන්ඩල්ගේ පළමු නියමයත් ඊට පස්සේ ද්වයාංග මුහුම යටතේ මෙන්ඩල්ගේ දෙවන නියමයත් සාකච්ඡා කරන්න යන්නේ.